praise the Lord. අපි නැවත පටන් ගමු. අපි නවත්තපු තැනින් අපි නැවැත්තුවේ අපි ආවා verse මතේ 5 වෙනි පදය දක්වා වගේ ආවා. නෑ අපි ඊටත් එහා ආවා. 6 වෙනි පදය වෙනකන් ආවා. verse 6 වෙනකන්. ඉතින් මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා අර එක තැනක් කියලා දෙන්න ඕනේ. ආත්මයානන් සද්දෙනා කියලා කිව්වද? කවුද ආත්මයානන් සද්දෙනා? දැන් 4 වෙනි පදයේ කියනවා he was and he is and he is to come. සිටියාවෝ සිටින්නාවෝ මතු එන්නාවෝ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ. ත්‍රිත්ව දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ. ඊට පස්සේ කියනවා sevenfold spirits of ආත්මයානන් සද්දෙනා. මෙතන මේ sevenfold spirit කියන්නේ ආත්මයානන් වහන්සේ. අපි බලමු යෙසායා 11 එකේ ඉඳන් තවද යේසුස් වහන්සේගේ කඳින් අංකුරයක් නික්මන්නේ ඔහුගේ මුල් වලින් වූ පැලයක් පළ දරන්නේ ස්වාමින් වහන්සේගේ ආත්මය එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමින් වහන්සේ කෙරේ බයවීමේ ආත්මයද උන්වහන්සේ කෙරේ පිහිටන්නේ ස්වාමින් වහන්සේ කෙරේ බයෙන් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේ. එතකොට මෙන්න මේක තමයි ආත්මයානන් සද්දෙනා කියලා කියන්නේ. එතකොට faithful witness විශ්වාසවන්ත වූ සාක්ෂිකාරයා කියන්නේ ජේසුස් වහන්සේ. firstborn of the dead මලවුන්ගේ කුළුඳුලා අපි දන්න උන්වහන්සේ මරණයෙන් නැගිට්ටා. ඒ නැගිට්ටට පස්සේ මේ වෙනකන් කී දෙනෙක් අපි දිනපතා අපේ පරණ ජීවිතයට මැරි නැගිටිනවද? කී දෙනෙක් උන්වහන්සේ අදාහ ගන්නවද? ඒ නැවත නැගිටීම අපි ආත්මිකව නැවත නැගිටීම ඒ සියල්ලේ කුළුඳුලා වෙන්නේ ජේසුස් වහන්සේ. rule of මේ පොළවේ අධිපතින්ගේ රජු අපිට ආදරය කරපු ජේසුස් වහන්සේ. ඒ වගේම කියනවා උන්වහන්සේ අපිව පාපයෙන් මිදුවා උන්වහන්සේගේ ලේවල මිලෙන් ලේවල බලෙන් උන්වහන්සේ කසපහර 39ක් 39 පාරක් කෑව. ඇත්තට මේක 39 පාරක් නෙමෙයි. ඒ කසේ තිබිච්ච හරි වෙනස් ඒ කියන්නේ ඒ කසේ 13 සැරයක් තමයි ගැහුවේ. නමුත් ඒ කසේ තිබුණා තුනකට ඒ කසේ මෙම හැන්ඩල් එක ඇල්ලුවම පටි 3ක් තියෙනවා. ඒවයි අග කොක්කු හයි කරලා එකපාරක් ගැහුවම 3ක් වදිනවා. ඉතින් 13 සැරයක් ගැහුවම 39ක් සැරේ තැන් උන්වහන්සේ තුවාල වුණා. ඒ වගේ උන්වහන්සේ තුවාල වුණ දේවල් 39ක්. ඒ වගේ එතකොට උන්වහන්සේ ගෙත්සෙමනියේ ඉන්නකොට උන්වහන්සේට දරා ගන්න බැරි ෂෝකේ නිසා උන්වහන්සේට ෂොක් එකක් ඇවිල්ලා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් ඇති වුණා. හෙමාටිඩ්‍රොසිස් කියන. ඉතින් ඒ වගේ පීඩණයෙන් ගිහිල්ලා උන්වහන්සේ මැරිලා අන්තිම ලේ බිඳුවත් හලලා අපිව නිදහස් කරා. එතකොට මේවා ලේසි දෙයක් නෙමෙයි අපිට හිතා ගන්න. එන ඕගොල්ලෝ දන්නවද උන්වහන්සේ මේ අන්තිම ලේ බිඳුවත් හලනවා. මොකද අපිට ලෙවි කතාවේ කියනවා අපේ පණ තියෙන්නේ කොහෙද? අපේ අංගේ ශරීරයේ පණ. where's the life? Life is in the blood. අපේ ලේවල තමයි පණ තියෙන්නේ. එතකොට උන්වහන්සේ දරාගත්තේ අපේ ශෝකයයි අපේ පාපයයි. ඒතර ඒ පරණ ගිවිසුමේ සත්තුන්ව පූජා කළා ලේ පූජාවක් කළා පව් සමාව ඉල්ලුවා. එතකොට එහෙනම් ජේසුස් වහන්සේ අපේ පාපය දරාගත්තම උන්වහන්සේ ලේ හලන්න ඕනේ. උන්වහන්සේ දරාගත්තේ අපේ පාපයයි. එහෙමනම් උන්වහන්සේ අන්තිම බිඳුව දක්වා ලේ හලන්න ඕනේ. ඒ නිසා තමයි උන්වහන්සේට අවසානයේ අර හෙල්ලෙන් පැත්තට ඇන්නම උන්වහන්සේගේ මේ ඇපෙන්ඩික්ස් සයිඩ් එකයි මේ පැත්ත. මොකද ඇත්තට මේක මෙඩිකල් සයන්ස් එකේ කියන විදිහට මේ අපේ යම් කිසි දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ලේ ඒක ඇපෙන්ඩිසයිටිස් එකේ පොඩක් හරි ස්ටෝර් වෙන්න පුළුවන්, තැම්පත් වෙන්න පුළුවන්. නමුත් අර ඇන්නාම ඒකත් පැලිලා තියෙන ලේ ටික ගියා. ඔප්පු වුණා තවත් ලේ නැහැ. මොකද වතුරත් ගියා. ඒ නිසා උන්වහන්සේ අනේ අන්තිම ලේ ටිකත් හැලුවා. එතකොට අර ගෙත්සෙමනියේ උන්වහන්සේ ලේ හැලුවේ ගුටි කන්න ඉස්සල්ලා.
මොකද අර උන්වහන්සේ දන්නවා මං මැව්ව මැවිල්ල මට ගහන්න යනවා මාව එන ගහන්න යනවා මං මැව්ව මැවිල්ල මට කෙල ගහන්න යනවා කම්බුල් ගහන්න යනවා මේවා මතක් වෙනකොට උන්වහන්සේ අනේ පියාණනි මේ පාත් මගෙන් අයින් වෙන්න නමුත් මගේ කැමැත්ත නෙමෙයි වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ දරාගත්තා උන්වහන්සේ ගියා ඒ කම්පණය නිසා ලුක් කියන්නේ දොස්තර කෙනෙක් ડોක්ටර් ලුක් ලියනවා ඒ මේ ඇඟෙන් ලොකු දහඩිය බින්දුව වගේ ලේ ගියා කියලා මොකද උනේ හાર્ට් එක පාට විශාල ප්‍රමාණයක් ලේ පිට කරා පිට කිරීමෙන් ඒ මුළු ඇඟේම බ්ලඩ් සර්කියුලේෂන් එක හරි වේගෙන් ගමන් කළා ඊට පස්සේ මේ නහර තුලින් මේ හැම තුලින් ඒවා එළියට ආවා ඒ කන්ඩිෂන් එකට කියනවා මේ ඇන්සයිටි ડિප්‍රෙෂන් ඒ තත්වයෙන් ගිහිල්ලා එන කන්ඩිෂන් එකට කියනවා හෙමාටිඩ්‍රොසිස් කියලා. ඉතින් ඒකයි උන්වහන්සේ ගහන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ගෙත්සෙමනිය ලේ හැදුවා. ඉන්ටර්නල් බ්ලීඩින් එකක් වුණා. එහෙම කරලයි අපිව මිලේට ගත්තේ. ඒක තමයි මෙතන කියන්නේ. මේක වචනාර්ථයෙන් ගන්න මම හොඳට මෙනෙහි කරන්න මේ වචනය මෙතන කියනවා to him the one who loved us, who loves us and who freed us from our sins at the cost of his blood. පහේ අන්තිම කොටස අපට ප්‍රේම කරන්නා වූ තමන්ගේ ලේන් අපේ පාප වලින් මිදුවා වූ මේක ඒක මම පදෙන් පදේ කඩලා බලන්න ඕනේ ටිකක් වෙලා යනවා කාලයක් යනවා මේක ඉගෙන ගන්න. උන්වහන්සේ අපිට මේක ලේසි කියාගෙන යන උන්වහන්සේගේ ලේවලින් අපිව මිදුව හිතන්න මොහොතකට කොහොමද මේ මිදුවේ කුරුසයට ඇන ගහන්න ඉස්සෙල්ලා උන්වහන්සේ පුදුම ඇන්සයිටි ස්ට්‍රෙස් ඕඩර් එකක ගියා. අද අපිට පීඩනය, කම්පනය, ආතතිය කියනකොට ඒක උන්වහන්සේ ගෙත්සෙමනිය දරාගත්තා. එතකොට උන්වහන්සේ එච්චර මිලයක් ගෙව්වා. එච්චර මිලයක් ගෙව්වා. ඒකයි කියන්නේ උන්වහන්සේගේ ලේන් අපේ පාප වලින් අපව මිදුවා අපව රාජ්‍යයක්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන් කළා වූද අපිව උන්වහන්සේ තව දෙයක් කරා. Who has caused us to be a kingdom. අපිව රාජ්‍යයක් කරලා that is calling for God his උන්වහන්සේගේ පියාණන්ට අපිව පූජකයන් කරා. අපිව පූජකයෝ කරේ කොහොමද? උන්වහන්සේ ලෙවි වංශයෙන් ආවේ නැහැ. උන්වහන්සේ කොයි වංශයෙන්ද ආවේ? උන්වහන්සේ ආවේ මෙල්කිසෙදෙක්ගේ වංශයෙන්. එතකොට අද අපි පූජකයෝ වෙන්න ඕන නම් එදා පරණ ගිවිසුමද අපි ලෙවි වංශයෙන් පූජකයෝ. අපි රජවරු වෙන්න නම් අපි යුදා වංශයෙන්. නමුත් උන්වහන්සේ පූජකත්වයට ආවේ හයි ප්‍රීස් උත්තම පූජකත්වයට ආවේ මෙල්කිසෙදෙක්ගේ. මෙල්කිසෙදෙක් කියන්නේ ඒ සාලෙම් රටේ රජු ඔහු පූජකෙක් සහ රජ කෙනෙක්. ඒ නිසා අපිව පූජකවරු රජවරු කරන්න උන්වහන්සේට පුළුවන් වුණා මෙල්කිසෙදෙක්ගේ ඕඩර් එක. නැත්නම් අපිට යුදෙව්වෝ වෙන්න වෙනවා. එහෙම නැත්නම් ලෙවිලා වෙන්න වෙනවා. අද අපිව පූජකයෝ කරලා තියෙන උන්වහන්සේ මෙල්කිසෙදෙක්ගේ ඕඩර් එකෙන්. ඒක හීබ්‍රු පොතේ තියෙනවා. ඒක වෙනම පාඩමක්. මම මෙතන ඔයගලන්ට පෙන්නුවේ කොහොමද අපිව පූජකවරු කරේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ අපිව රජවරු කරා, පූජකයෝ කරා. හත්වෙනි පදය. Look, he's coming with the clouds. Every eye will see him, including those who pierced him, and all the tribes of the land will mourn him. Yes, amen. ආමෙන්. බලාපල්ලා උන්වහන්සේ වලාකුල් වලින් එනසේක සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්න ඕය. පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැළපෙන්න ඕය. එසේය ආමෙන්. දැන් මේ කතා කරන්නේ උන්වහන්සේගේ දෙවන පැමිණීම. මේ කතා කරන්නේ ඔසවා ගැනීමට ඒම ගැන නෙමෙයි. උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන. මෙතන කියනවා බලාපල්ලා කියලා. එතකොට look look කියලා කියන්නේ බලාපල්ලා. බලන්න. එතකොට දෙවියන් වහන්සේ යොහන්ට පෙන්නනවා ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම.
පළවෙනි මේ ඔසවා ගැනීමේ පැමිණීම නෙමෙයි. මෙතන කලවම් කරගන්න. මේ කතා කරන්නේ verse 7 එක කතා කරන්නේ දෙවෙනි පැමිණීම. ඊට පස්සේ දැන් මෙතන God took John to the day of the Lord. He saw මෙතන වචනේ ඇවිල්ලා look කියන එක idu idu. ඒ කියන්නේ Christ is coming. හැමෝම බලාපල්ලා. අපි දැන් නොදැක්ක දෙයක් බලනකොට අපි දන්නවා අපි කියනවා බලන්න. Look idu. All eyes. එතකොට කියන උන්වහන්සේට ඇන්න අය දකින්න යන. දැන් යුදෙවෝ රෝමවරුන්ට කියලා රෝමවරුන්ව උසිගන්නලා උන්වහන්සේ බරබ්බස් එපා යේසුස් වහන්සේ වැන ගහන්න කියලා කිව්වා මේගොල්ලෝ දකින්න යනවා. ඒ වගේම උන්වහන්සේගේ පැමිණීම ඒගොල්ලෝ වැළපෙන්න යනවා කියලා. එතකොට මේ වෙනකොට හුඟක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ක්‍රිස්තියානි අය මේ පොළවේ නැහැ. ඒගොල්ලෝ සභාව ගැනීමට අසු වෙලා ගිහිල්ලා. උන්වහන්සේගේ පැමිණීමට ඔසවා ගැනීමට පැමිණීමේදී ලැස්ති වෙලා හිටියේ නැති අය විතරයි මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ. verse 7. verse 8. උන්වහන්සේ කියනවා I am the Aleph Tau. I am the Aleph and the Tau, says Adonai, God of heaven's armies, one who is, who was, and who is coming. The May Bible, Hebrew Bible, I am Aleph and Tau. Aleph කියන්නේ Hebrew alphabet එකේ පළවෙනි අකුර. Aleph. Tau කියන්නේ 22 වෙනි අකුර අවසාන. එතකොට මේ Hebrew වලින් Greek වලට පරිවර්තනය වෙනකොට 8 වෙනි පදේ කියනවා මම අල්ෆා සහ ඔමේගා. අල්ෆා කියන්නේ Greek අක්ෂර භාෂා අක්ෂරයේ alphabet එකේ පළවෙනි අකුර. අල්ෆා. Greek alphabet එකේ අන්තිම අකුර ඔමේගා. එතකොට උන්වහන්සේ කියනවා මම අල්ෆා ද ඔමේගා ද සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම ස්වාමින් වහන්සේ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. දැන් උන්වහන්සේ කියනවා මම අලෙෆ් ටව් මම ඇල්ෆා ඔමේගා මම පළවෙනිය සහ අන්තිමය මම සිටින්නා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ තැනැත්ත. verse 9 I යෝචනාන් මේ යෝචනාන් කියලා මම හීබ්‍රු බයිබලයේ කියවන නිසා ඕගොල්ලන්ට කියන්නේ මේ හරි නම දැන් මේ ඉංග්‍රීසියෙන් ජෝන් කිව්වට අපි සිංහලෙන් යොහාන් කිව්වට මෙයාගේ නම හීබ්‍රු වලින් යෝචනාන්. ඉතින් මම මේ හීබ්‍රු බයිබලයේ කියවන නිසා මම එතනින් අරන් ඉංග්‍රීසි බයිබලෙන් ට්‍රාන්ස්ලේට් කරලා සිංහලයකට ඇවිල්ලා තමයි ඕගොල්ලොත් එක්ක මේ යන්නේ. ඒ නිසා හරි නම එයාගේ හීබ්‍රු නම යෝචනාන්. එයා කියනවා නවවෙනි පදේ I යෝචනාන් brother I'm a brother of yours. මම ඔයගොල්ලෝගේ සහෝදරෙක්. A fellow sharer in the suffering. පුදුමයිනේ. එයා කියනවා මම මේ වචනේ නිසා ඔයගොල්ලෝ වගේම ප්‍රශ්න මැද්දේ යන්නේ. fellow sharer in the suffering. ඒ වගේම suffering and kingship and perseverance that come from being united with Yeshua. verse 9. නුඹලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුල පීඩා විඳීමෙහිත් රාජ්‍යයේ ඉවසීමෙත් පංගුකාරයාද යොහාන්නා මම දෙවන් වහන්සේගේ වචනයද යේසුස් වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනේ සිටියෙමි. අනේ හරි ෂෝකයකට එතන කියනවා මම මේ වෙන කවුරුත් නෙමෙයි මම ලොකු එක්කෙනෙක් නෙමෙයි මම ලොක්කෙක් නෙමෙයි මමත් ඕගොල්ලෝ වගේ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය නිසා පීඩා විඳිමින් උන්වහන්සේගේ රාජ්‍ය තුල සේවය කරන හවුල් මෙහෙකරුවෙක් කියලා. ඒතර අද අපි ඉන්න තත්ත්වය ගැන හිතලා බලන්න අපි කොහොමද අපි කොයි තැනද ඉන්නේ කියලා මේ පොළවේ. අපි කවුරු කියලාද හිතන් ඉන්නේ. අපි කවුරුත් නෙමෙයි උන්වහන්සේගේ සේවකයෝ. අපි ඇවිල්ලා bond slaves. ඒ කියන්නේ අපි උන්වහන්සේගේ යටහත් සේවකයෝ වෙන්න ඕනේ. අපි යටහත් වෙන්න පුළුවන් තරමට අපි යටහත් වෙන්න ඕනේ. එතකොට
verse 9 අපි කරා. එයා කියනවා මං මේ වචනය නිසා ජේසුස් වහන්සේගේ සාක්ෂි නිසා අනේ මම මේ පැට්මොස් දූපතේ දැම්මා මේ මෙහෙට එවලා තියෙන්නේ කියලා. ඉතින් ඒක හරි ලස්සනට කියනවා එයා එතන. ඊට පස්සේ verse 10 I came to be in the spirit on the day of the Lord. එයා කියනවා මං ආත්මෙන් ආත්මයන්න් වහන්සේ තුල verse 10 එකට යන්කො මම සිංහලෙන්ම කියන්නේ ඒක මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල සිටීමි. ඉතින් මෙතන ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල හිටියා. හරි. දැන් මෙතන අපි දැනගන්න ඕනේනේ එයා ආත්මයන්න් වහන්සේ තුල හිටියා කියන්නේ මේ මොකක්ද කියලා. මේ දවස කවද day of the Lord. Day of the Lord කියලා ඒගොල්ලෝ ගන්නේ 7 වෙනි දවස්. එතකොට යුදෙව්වට මේක ශබත් දවස්. අපිට මේක ඉරිදා පළවෙනි දවස්. අපිට අපි සලකන්නේ එහෙම නැත්තම් වෙන රටක නම් ඕගොල්ලෝ ශබත් හරි ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ දවස පවත්වන දවස්. ඒක තමයි මෙතනින් කතා කරන්නේ. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා අපි ශබත් තියන්න ඕනේද? ඒක යුදෙව්වා ශබත් තියනවා. නමුත් අපි උන්වහන්සේ උත්ථාන වූ දවස උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට දවස. ඇත්තටම උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ සෙනසුරාදා හවස 6න් පස්සේ. එහෙමනම් යුදෙව්වා දවස පටන් ගන්නේ හවස 6 ඉඳන් උදේ 6ට එන. ඒතර සතියේ පළවෙනි දවස වෙන්නේ නම් සෙනසුරාදා හවස 6 ඉඳන් ඉරිදා හවස 6 වෙනකම්. එහෙනම් සතියේ පළවෙනි දවස කියන්නේ ඉරිදා පටන් ගන්නේ කලින් සෙනසුරාදා හවස 6ට. එහෙමනම් උන්වහන්සේ නැගිට්ටේ සෙනසුරාදා හවස 6න් පස්සේ. ඒ කියන්නේ සතියේ පළවෙනිදා ඉරිදා. එහෙමයි ගණන් කරන්නේ. ඉතින් යුදෙව්වා දාම ශබත් කියන සෙනසුරාදා කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉරිදා කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියාගන්න මෙතන day of the Lord කියන්නේ යොහන්ගේ කාලේ 7 වෙනි දවස. එතකොට verse 8 9 day of the Lord. එතකොට දැන් දෙවියන් වහන්සේ මැවිල්ලේදී 7 වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්තා. අපි දන්නවා නික්මයාම 20 දී. එතකොට අපි අද ඉරිදා පවත්වන 7 වෙනි දවස. නමුත් ඩිසයිපල් ගෝලය පෙන්තකොස්ත වලින් පස්සේ ඒගොල්ලොත් පළවෙනි දවසේ හැටියට ගත්තේ ඉරිදා. ඉතින් ඒ නිසා Saturday but Sunday අපිට නිවාඩු දවසක් ඒ නිසා අපි උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ දවස කියලා Sunday පවත්වනවා. එතකොට මෙතනදී තව ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ කෝ කිසි වැඩක් කරන්න එපා මේ දවසට. මේ දවස උන්වහන්සේගේ දවස. දර යොහාන් ආත්මයන්න් වහන්සේ තුල හිටියේ ස්වාමීන් වහන්සේගේ දවසේදී. 7 වෙනි දවසේ. දර අද අපි උන්වහන්සේගේ දවස උන්වහන්සේට දෙන්න ඕනේ. මේ දවසේදී අපි යම් කිසි දෙයක් කරන්න පුළුවන් යම් කිසි වැඩක් කරන්න පුළුවන් අපිට. නමුත් සල්ලි හම්බ කරන වැඩ මේ දවසේ අපි කරන්න හොඳ නැහැ. මේ දවසේ උන්වහන්සේට දිය යුතුයි. එතකොට I was in the spirit. එතකොට Holy Spirit took John to the future and showed what's happening. මෙතනදී තමයි යොහන්ම අරන් ගිහිල්ලා දැන් පෙන්වන්න පටන් ගන්නෙ. දැන් අපි බලමු 11. 10 I came to be in the spirit on the day of the Lord, and I heard behind me a loud voice like a trumpet. මම ආත්මයන් තුල ඉන්නකොට මට ලොකු විශාල ශබ්දයක් ඇහුණා. මොරණෑවක ට්‍රම්පට් එකක ශබ්දයක්. saying that is ශබ්දය කතා කරනවා. මොනවද කියන්නේ? Write down what you see on a scroll and send it to the 7 messianic communities. Ephesus, Smyrna, Pergamum, Thyatira, Sardis, Philadelphia, and Laodicea. Verse 10 ඉඳන් සිංහලෙන් මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල සිටියෙමි. එවිට නුඹ දකින දේ පොතක ලියා. දැන් මෙතන අර එයා එක තැනක්
වෙනස්. එතන එයා කියනවා මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් තුල දවසේ ඉන්නකොට එයාට විශාල I heard behind me a loud voice. එයාට පිටිපස්සේ විශාල ශබ්දයක් ඇහුණා හොරණෑවක වගේ ට්‍රම්පට් සවුන්ඩ් එකක්. ඒක මෙතන මට හරියටම පැහැදිලි මේ හොයන්න නැහැ. මෙතන තියෙන්නේ මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල සිටියෙමි. එවිට නුඹ දකින දේ පොතක ලියා එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, ෆිලදෙල්ෆියා, ලවෝදික යන සභා හතට ඇරපන්නය කියන්නකෝ. හරි. කියන්නා වූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීනි. ඒ කියන්නේ ඉස්සල එන කොටස පිටිපස්සේ ලියවිලා තියෙනවා. හැබැයි සභා හත කියන එක මේක මෙසියානික් කමියුනිටිස්. ඒ කියන්නේ උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත සභාවල්. මේ අපි වාගේ. උන්වහන්සේ පිළිගත්ත සභාවල්. Verse 12. I turn around to see who was speaking to me. මම යා හැරුණා බලන්න කවුද මේ කතා කරන්නේ කියලා. And when I had turned, I saw 7 gold menorahs. And among the menorahs was someone like the Son of Man, wearing a robe down to his feet and a gold band around his chest. මෙයා දකින්නවා හැරිලා බලනකොට මෙනෝරා කියන්නේ පහන් රුක. අපි දන්නවා මොසෙස් කුඩාරම හදනකොට මහසේ කිව්වා පහන් රුක හදන්න. එයා දකින්නවා පහන් රුක්. එයා දකින්නවා 7 gold රන් පහන් රුක් 7ක්. අයි 7ක් එනවා. දැන් මතක තියාගන්න අපි ඉස්සෙල්ලත් 7ක් දැක්ක. මෙන්න මෙතන තව 7ක් එනවා. මෙනෝරා 7ක්. ඒ මෙනෝරා අතරේ කෙනෙක් ඉන්නවා like a son of man මනුෂ්‍ය පුත්‍රයා වගේ කෙනෙක්. දැන් මෙතන ජේසුස් වහන්සේව යොහන් දන්නවා මේ පොළොවේදී. නමුත් යොහන් මෙතනදී කියන්නේ නෑ ජේසුස් එයා කියනවා එයාට එච්චරට එයා එච්චර ගරු කරනවා. එයා කියන්නේ එයා කියනවා someone like a son of man wearing a robe down thick ඇඳුමක් කකුල් දෙක පාද ගාවට ඊට පස්සේ රත්තරන් පටියක් පපුවේ බැඳලා to his chest. අපි ඒක කියවලා බලමු. එකල මා සමග කතා කළ ශබ්දය කිමෙක්දයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල රන් පහන් රුක් සතක්ද ඒ පහන් රුක් මැද Tamanගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ලය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි වූ කෙනෙක්ද දුටිමි. දැන් මේ ඉස්සර දැන් ජූයිෂ් කල්චර් එක අනුව ඒගොල්ලෝගේ නායකයා ඉන්නේ මැද. අපි මෙනෝරා එක ගත්තොත් මෙනෝරා එකේ මැද දැන් කැන්ඩල් ස්ටික් එකේ 7ක් තියෙනවා. දැන් මේ මෙනෝරා එක මේක තමයි පහන් රුක කියන්නේ. දැන් මේකේ කැන්ඩල් ස්ටික් කීයක් තියෙනවද පහන් රුක් 1 2 3 4 5 6 7යි. දැන් සබා 7කට ලියන්න කියනවා. හරි? එතකොට මේ සබා 7 මැද ඉන්නවා මේ මැද කෙනෙක් ඉන්නවා. මේ මැද ස්ටික් එකට කියන්නේ ෂුමාෂ් ස්ටික්. ඒතර මේ නායකයා මෙයාගෙන් තමයි අනිත් අය පෝෂණය වෙන්නේ. දැන් මෙතනට ඔයිල් දැම්මම ඒකෙන් තමයි ඔයිල් යන්නේ. ඉතින් දැන් පහන් රුක කියලා කියන්නේ මේ මෙනෝරා එක. අර අපි තනිකර ඉටිපන්දමක් ගහන එක නෙමෙයි. මෙන්න මෝසස් ඌඩාරමේ හදන්න කිව්ව පහන් රුක. ඒතර මේ වගේ 7ක් යොහන් දකිනවා. මෙනෝරා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ අතර ඉන්නවා ඒ මැද මනුෂ්‍ය පුත්‍රයාණන් වගේ කෙනෙක්. හරි? එයා ඇඳලා ඉන්නවා පාද ගාවට යන දිගස් ඇඳුමක් රත්තරන් පටියක් පපුවේ ලය බැඳගෙන. එතකොට දැන් එයා පුදුම වෙනවා. 13 අපි කරා 14 උන්වහන්සේගේ හිසද හිසකේද සුදු ලොම් සා හිමෙන් සුදුය. උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්
සමානය. එතකොට මේ උන්වහන්සේ එයා හැරිලා බලනකොට දැන් උන මෙනෝර හත දකින. ඊට පස්සේ රෝබ් අර ඇඳුම. එතකොට ඒ ඇඳලා තියෙන්නේ මොන ඇඳුමක්ද? හයි ප්‍රීස්ට් උත්තම පූජකයාගේ ඇඳුම. එතකොට රත්තරන් පටියකින් ලය බැඳලා තියෙනවා කියන. එතකොට මේ ආරොන් ඇඳපු ඇඳුම නෙමෙයි. It was not what Aaron wore neither Levites. මේ ලෙවිවරු සහ ආරොන් ඇඳපු ආරොන් වංශයෙන් ආව උත්තම පූජකවරු ඇඳපු ඇඳුම නෙමෙයි. That was the garment of Melchizedek. එතකොට Lord Jesus was not a Levite. Jesus වහන්සේ ලෙවි කෙනෙක් නෙමෙයි. In order to be priest in Israel, අපි දන්නවා ඉස්රායලයේ priest කෙනෙක් වෙන්න නම් you need to be a එන්ඩෝනේ ලෙවි වංශයෙන්. In order to be a priest in Israel, he had to be born in Levi as John the Baptist. But Christ came from Judah. මොන ගෝත්‍රෙන්ද උන්වහන්සේ ආවේ? යුදාවේ ගෝත්‍රය. එහෙමනම් උන්වහන්සේට priest කෙනෙක් වෙන්න බෑ. පූජකෙක් වෙන්න බෑ. නමුත් he came in the line of Melchizedek. උත්පත්ති 14 කතා කරනවා කියන්නේ. ඊට පස්සේ හීබ්‍රු පොතේ කතා කරනවා. එතකොට he spoke about Melchizedek and mentioned the priesthood of Christ come from Melchizedek's line. එතකොට උන්වහන්සේගේ පූජකත්වය එන්නේ Melchizedek වංශේ. Melchizedekගේ order එකට. එතකොට අපිට පූජකවරු වෙන්න බෑනේ. එහෙමනම් ලෙවි වංශයෙන් එන්න බෑ. නමුත් we අපි යුදෙවෝ නෙමෙයි. අපි ලෙවිලා නෙමෙයි. And not change අපිට physically වෙනස් වෙන්න බෑ. Only priests can worship God. ඒ දවස්වල. නමුත් උන්වහන්සේ අපිව උන්වහන්සේගේ master plan එකක් තිබුණා. So when Christ died on the cross, he is the king and the priest and we serve under him. ඒ විදිහටයි උන්වහන්සේ අපිව පූජකවරු කරේ. ඒතරට සෑෂ් එකක් තිබුණානේ පපුවේ බැඳගෙන රන් පටියක්. ඒතර ජූවිෂ් කල්චර් එක අනුව ඔය ප්‍රසිද්ධ මිනිස්සු හිටියා. හොඳ ෆයිට් කරන්න පුළුවන් එහෙම හොඳ නෝටබල් ශක්තිවන්ත මිනිස්සු හිටියා. ඉතින් ඒගොල්ලෝ ඔය ෆයිට් කළා සතෙක් මරලා හරි නිකන් හිතන දාවිත් වලහ මැරුවා සිංහයා මැරුවා. ඉතින් ඒ වගේ වුණාම ඒගොල්ලොන්ට බෙල්ට් එකක් එක එක්කෙනා මරණ සතාන්. නමුත් මෙතන gold plate දෙනවා brass පිත්තල රිදී නමුත් මෙතන breastplate is of brass normal මිනිසුන්ට brass. නමුත් රත්තරන් ලය බැස්මක් දෙන්නේ පූජක නෙමෙයි රාජකීය වංශයට kingly tribe රජ වංශය. එතකොට උන්වහන්සේ රත්තරන් පටියක් පපුවේ බැඳගෙන ඉන්නේ ඇයි දන්නවද? උන්වහන්සේ ෆයිට් එක දෙන්නේ යක්ෂයාට. යක්ෂයා නැමැති ඒ සතාව තමයි උන්වහන්සේ පරද්දන්නේ. උන්වහන්සේ නැති කරන්නේ. ඒ නිසායි උන්වහන්සේගේ උත්තම පූජා උන්වහන්සේ ලයවැස්ම රත්තරන් පටිය. ඕකේ. අපි දැන් හිසකේද එතකොට අපි දැක්ක like son of man මනුෂ්‍ය පුත්‍රයෙක්. ඒතර උන්වහන්සේගේ හිසකේ කොණ්ඩේ සුදුලු. ඒතර මේ සුදු එකෙන් කතා කරනවා උන්වහන්සේ මේ වයසයි කියන එක නෙමෙයි. උන්වහන්සේගේ පුරාතන භාවය. මේකට කියනවා ancient of days කියලා. ඒතර උන්වහන්සේ තමයි සතා කාලයෙන් කාලයට ජීවත් වෙන උන්වහන්සේට වයස එච්චරට. නමුත් උන්වහන්සේ තරුණයි. උන්වහන්සේ වයසට ගිහිල්ලා නැහැ. නමුත් උන්වහන්සේගේ සුදු කොණ්ඩෙන් පෙන්වන්නේ උන්වහන්සේ සදා කාලයටම සිටින්නා වූ මතු සිටින්නා වූ දෙවියන් වහන්සේ. Ancient of days. Eyes like දැන් ඇස් මොන වගේද ගිනි දැල්ලක් වගේ. නිකන් හිතන්න ඇස් ගිනි දැල්ලක් වගේ වෙන්නේ ඇයි? Eyes are like a flame of fire.
සන්තෝෂෙන් ඉන්නකොට වෙන කෙනෙක් එක්ක ඔයාගේ ඇස් දෙක ගිනිදළු වෙනවද? නෑ. උන්වහන්සේ කතා කරන්නේ එතන උන්වහන්සේ විනිශ්චයට ලෑස්ති වෙලා ඉන්නේ. උන්වහන්සේගේ පාද ගිනිගත්ත පිත්තල වගේ. අපි දන්නවා මෝසස්ගේ කූඩාරම හදනකොට පූජාසනය ඒක හැදුවේ ඒකේ ඕවලේ කරේ පිත්තල වලින්. පූජාසනය. ඒතර ඒ කියන්නේ පූජා බ්‍රාස් කියන්නේ පිත්තල රෙප්‍රසන්ට් වෙන්නේ විනිශ්චය. උන්වහන්සේගේ පාද දැන් විනිශ්චයට ලෑස්ති. මේ කියන්නේ දැන් නිකන් හිතන්න ඔසවා ගැනීම සිද්ධ වුණාම ඒක නෙමෙයිද විනිශ්චය කියන්නේ සභාවට. ඔසවා ගැනීමට අසු වෙන්න බැරි වුණොත් සභාවට එන සභාවේ ඉතුරු වෙන අයට එන විනිශ්චය තමයි උන්වහන්සේගේ පාදවල තියෙන්නේ. සභාවේ ඔසවා ගැනීමට හවුවෙලා ගියොත් praise the lord ඔසවාගෙන නොගියොත් විනිශ්චයට තමයි අසු වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ ශබ්දය දැන් අපි ඒ ටික කියමු. සුදුලොම් හිම්මෙන් වෙනි උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානය verse 14. උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලිසෙන පිත්තල මෙන් උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ഘോഷාවක ශබ්දය මෙන්. උන්වහන්සේ සකීය දකුණු අතේ හරි දැන් අපි උන්වහන්සේගේ සවුන්ඩ් ඒක ශබ්දය ගැන කතා කරමු. එතකොට දැන් කතා කරන්නේ දැන් එන්නේ අපි very important point වැදගත්ම තැනකට අපි එනවා. උන්වහන්සේ එතකොට 7 stars. Okay. අපි ඉන්නේ 16 verse 16. So like a fire. Sorry, verse 16. In his right hand he had 7 stars. Out of his mouth went a sharp double-edged sword, and his face was like the sun shining in full strength. hari 16 අපි කියමු උන්වහන්සේ ස්වකීය දකුණතේ තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුණ තදින් බබලන සූර්යයා මෙන්. දැන් ජේසුස් වහන්සේගේ දකුණු අතේ තියෙනවා තාරකා 7ක්. හරි? උන්වහන්සේගේ මුඛයෙන් නික්වෙනවා දෙමුහත් කඩුවක්. උන්වහන්සේගේ මුහුණ සූර්යයා ඉර දවල් 12ට දැන් මෙතන කියන්නේ ඒකනේ face was like the sun shining in full strength. ඒතර ඉරේ කියන්නේ බලවත්ම එළිය full strength එකෙන් පායන්නේ කොහෙද දවල් 12. එතකොට කොහොමද බලන්න එහෙම පුළුවන්ද? පොඩ බලන්න අපි කුඩයක් හරි අරන් යන්නේ එළියට යන්නේ නැහැ නේ මේ වෙලාවට. හරි අමාරුනේ. ඉතින් උන්වහන්සේගේ මුහුණ සූර්යාගේ බලවත්ම ශක්තියෙන් බබලනවා වගේ එළියක් උන්වහන්සේගේ මුහුණේ තියෙනවා. උන්වහන්සේගේ කටින් මුඛයෙන් නික්වෙන්නේ දෙමුහත් කඩුවක්. උන්වහන්සේගේ අතේ තාරකා 7ක් තියෙනවා. අපි දෙමුහත් කඩුව කියලා අපි කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ වචනය. උන්වහන්සේගේ ඇස් අපි ඉස්සල්ලා කතා කරා ගිනි දැල්ලක් කියලා. එතකොට දැන් උන්වහන්සේ මේ ඉන්නේ විනිශ්චයට බලාගෙන. නමුත් අතේ තියෙනවා තාරකා 7ක්. හරි? Verse 17. When I saw him, I fell down at his feet like a dead man. යෝහාන් මේක දැක්කම යෝහාන් මැරිලා වැටුණා වගේ වැටුණා. He placed his right hand upon me and said, "Don't be afraid." උන්වහන්සේ යෝහාන්ට දකුණු අත තියලා කියනවා බය වෙන්න එපා යෝහාන්. බය වෙන්න එපා. I am the first and the last. මම පළවෙනියා සහ අන්තිමයා. The living one. ජීවමාන තැනන්ද. I was dead. But look, I'm alive forever and ever. මම මැරුණා. නමුත් මම දැන් ජීවමානයි සදා කාලයෙන් සදා කාලයට. අපි 17 කියමු. මම උන්වහන්සේ දුටු විට මල කෙනෙක් වෙන උන්වහන්සේගේ පාමුල වැටුණා. මෑරිලා වැටුණා.
මේ ඊතර අපිට හිතන්න පුළුවන් අපි ජේසුස් වහන්සේව දැකලා දැන් අපි ස්වර්ගයට ගිහිල්ලා උන්වහන්සේ එක්ක කතා කරලා මේ යොහාන් දැක්ක. ඕගොල්ලෝ මේවා තේරුම් ගන්න ඕනේ. අපි ජේසුස් වහන්සේ කතා කරා අපි දැක්ක ජේසුස් වහන්සේව ඔය කියන දේවල් කොහොමද අපි පිළිගන්නේ කියලා. අපිට දර්ශනයකින් උන්වහන්සේ දකින්න පුළුවන් ඇති. මම නම් එහෙම දැකලා නැහැ. නමුත් මෙතන කියනවා යොහන් දැක්කම උන්වහන්සේව යොහන් මේ උන්වහන්සේගේ ලයේ ඔළුව දියාගෙන හිටපු හොඳම ගෝලෙක් මැරිලා වැටුණා. උන්වහන්සේ අත තියලා අතන කියනවා මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේ පාමුල වැටුනේමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසෙක් බය නොවන්න. මම පළවෙනියා සහ අන්තිමය ජීවමාන තැනැත්තයි. මම මැරුණෙමි. නමුත් බලව මම දැන් සදාකාලයටම ජීවත්ව සිටිමි. ඊට පස්සේ උන්වහන්සේ පුදුම දෙයක් කියනවා. මරණේද පාතාලයේද යතුරු මට ඇත්තේය. උන්වහන්සේ කියනවා I am alive forever and ever and I hold the keys to death and Sheol. මරණේත් පාතාලයේත් යතුරු තියෙන්නේ කාගාවද? යකාගාව නැහැ. ජේසුස් වහන්සේගාව. 19 ඒ බැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවෙන්ට තිබෙන දේද වන දැන් එතන තුනක් කියන. යොහන් ඔයා දැක්ක දේ මේ මොහොතට ඉස්සල්ලා ඔයා දැක්ක දේ දැන් ඔයා දකින්න දේ දැන් ඔයා මොකක්ද දකින්නේ ජේසුස් වහන්සේගේ දර්ශනය දකින්න දේ සහ මතු පැමිණෙන්නේ ඊට පස්සේ ඔයාට මම පෙන්නන දේ ඒ ඔක්කොම ලියන්න. මාගේ දකුණතේ නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන්රු සතේ ද රහස ලියාපන්. යා කියන්නේ යේසුස් කියනවා so write down what you see both what is now and what will happen afterwards. Here is the secret meaning of the 7 stars you saw in my right hand and of the 7 gold menorahs. දැන් උන්වහන්සේ කියනවා මේ මගේ අතේ තියෙන තාරකා 7යි අර දැක්ක රන් පහන් රුක් 7යි ඒකේ රහස මම දැන් කියන්නම් ලියන්න. ඒතර අපිට වෙන කාගේවත් ඉන්ටර්ප්‍රිටේෂන් පරිවර්තන ඕනේ රන් පහන් රුක් 7 මොකද්ද? තාරකා 7 මෙන්න ජේසුස් වහන්සේ උත්තර දෙනවා. The 7 stars are the 7 angels. The 7 stars are the angels of the 7 messianic communities. And 7 menorahs are 7 messianic communities. ඒ කියන්නේ මාගේ දකුණෙතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියාපන්න. තාරකා සත නම් සබා සතේ දූතයෝය. පහන් රුක් සත නම් සබා හතේ. ඒ කියන්නේ එයා දැක්කා යොහන් දැක්ක මේ වගේ පහන් රුක් 7ක්. මේ පහන් රුක් 7 නම් කවුද? උන්වහන්සේගේ සභා 7ක්. උන්වහන්සේගේ නාමය දරන සභාවල්. සියලුම සභාවල් 7 කියන්නේ සම්පූර්ණත්වය. මෙතන සභා 7කට ලියනවා. ඒ සභා 7 උන්වහන්සේගේ සභා 7ක්. තාරකා 7 කවුද? මේ සභාවල් වල දූතයෝ. දූතයෝ කියන්නේ ඒන්ජල් නෙමෙයි සභානායකයෝ. සභාව පාලනය කරන අය. සභාවේ පෝෂකයෝ. සභාව පාලකයෝ පාස්ටර්ස්ලා ලීඩර්ස්ලා. හරි? එතකොට පළවෙනි පරිච්ඡේදය අපි දැන් ඉවරයි. ඒතර පළවෙනි පරිච්ඡේදයේ අපි කතා කරා යොහන් දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේ ගැන එළිදරව්ව යේසුස් වහන්සේ ඒන්ජල්ට දෙනවා ඒන්ජල් යොහන්ට දෙනවා යොහන් අපිට ලියයි. ඊට පස්සේ යේසුස් වහන්සේ අපගේ දර්ශනය දකිනවා යොහන්. ඒක යොහන් ලියනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කතා කරනවා යොහන්ට කියනවා යොහන් දැක්ක දෙයි දකින්න දෙයි දකින්න යන දෙයි ඔක්කොම ලියන්න. කාලය අත ළඟයි. මේ ඉස්සලම කියනවා ඉස්සලම පෙන්නන දේ තමයි යොහන්ට සභා 7ක් පෙන්නනවා පහන් රුක් 7ක්. ඒතර අපි ඉස්සල්ලා කතා කරා වහන්සේ කතා කරනවා සලකුණු මගින් සංකේත මගින්. ඒතර
සංකේත 7ක් මෙනෝරා 7ක් පෙන්නලා උන්වහන්සේ සභා 7ක් පෙන්නුවා මේ මුළු යුනිවර්සල් චර්ච් එක. ඊට පස්සේ තාරකා 7ක් පෙන්නලා සංකේත මගින් ලකුණු මගින් උන්වහන්සේ කිව්වා මේ තාරකා කියන්නේ මේ සභාවල් වල නායකයෝ, සභාවල් වල දූතයෝ. එතකොට අපි දන්නවා සභා පාලකයන්ව කන්ට්‍රෝල් කරන්නේ ජේසුස් වහන්සේ. හැබැයි ඒ තාරකා 7 තිබුණේ උන්වහන්සේගේ දකුණු අතේ. ඒතර දකුණු අතේ ඉන්නකොට අපි හිතන්න ඕනේ යෝහාන් ජේසුස් වහන්සේ දැක්කම මැරලා වැටුණා. ඒ වගේ වැටුණා. ඉතින් මේ අපි හිතන්න ඕනේ උන්වහන්සේගේ අතේ ඉන්නවා කියන්නේ අපිට පුදුම උන්වහන්සේගේ අතේ ඒ වගේම පුදුමාකාර දේව බයක් අපි තුල තියෙන උන්වහන්සේගේ අතේ ඉඳලා නිකන්වත් වැටෙන්න නම් එපා. අතේ ඉඳගෙන වැරදි කරන්නත් එපා. අපි කොයි ආකාරයෙන් ජීවත් වෙන්න ඕනේද? උන්වහන්සේ අපිව තියලා තියෙන පූජකයෝ හැටියට. උන්වහන්සේ අපිව පූජකයෝ කරා. ඉතින් ඒ නිසා අපි දෙවනි පරිච්ඡේදයේ නම් දැන් කතා කරන්න යනවා සභා 7කට ලියුව ලියුම් 7ක් ගැන. ඒ තමයි උන්වහන්සේ දෙන ලාස්ට් වචන ටික. සභා 7ට අර දැන් තාරකා 7යි මෙනෝරා 7යි දැක්කනේ. සභා 7ත් සහ සභාපාලකයන් 7 දෙනෙක්. ඒගොල්ලන්ට ලියුම් 7ක් කියනවා. යොහන් තමයි ඒක යොහන්ට බාර දෙනවා. ඉතින් ඒක යොහන් මාර්ගෙන් ලියන සභා 7කට. ඒ නම් අපි කියුවා. මොනවද? එෆිසස්, ස්මර්නා, පර්ගමම්, තයාචීරා, සාර්ඩිස්, ෆිලඩෙල්ෆියා සහ ලවුඩීසියා. ඉතින් ඔය සභා 7ට ලියුම් 7ක් දෙවෙනි පරිච්ඡේදය සහ තුන්වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. ඊට පස්සේ හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය දෙවෙනි පදය පස්සේ ඔසවා ගැනීම. පළවෙනි පදයේදීම කියනවා දොරක් ඇරී තිබෙනවා come up here කියලා. හතරවෙනි පදයේ පළවෙනි verse එක එනකොටම ඒ ස්ථානයේ තමයි ඔසවා ගැනීම පෙන්වුම් කරන්නේ. ඒ නිසා හතරෙන් ඊට පස්සේ උන්වහන්සේගේ දර්ශන වර්ගයක් පෙන්ලා ඊට පස්සේ 6 ඉඳන් පටන් ගන්නවා විනිශ්චය. ඒ නිසා thank you very much මෙච්චර වෙලා හිටියට ඔයගොල්ලෝ ඉගෙන ගත්තට ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ මගේ වචනයක් නෙමෙයි. උන්වහන්සේගේ වචනය කාලය ළඟයි කියවන්න තේරුම් ගන්න ජීවිතය වෙනස් කරගන්න. ඒ නිසා ඔයගලන් හැමදෙනෙක්ටම උන්වහන්සේගේ කරුණාව charis and shalom, grace and peace. I wish everyone God's peace. God bless you.